අදත් අපි දෙවියන් වහන්සේගේ වචනය එක්ක සමු වෙනවා. දැන් මෙහෙමයි මම අද දැක්කේ. උදේ නැගිටිනකොටම හිටියා මේ පොඩි ළමෙක්. එයා ටිකක් හේබාල මලානික වෙලා හිටියේ. ඒකම හිටියා තව ළමෙක් බොහොම උද්‍යෝගමත් හොඳට තර ළමෙක්. එතකොට ස්වාමීන් වහන්සේ කිව්වා අර හේබාපු ළමයා තමයි ඔබේ ආත්මය. ඔබ මා සමග සිට ඔබේ ආත්මයේ ආශිර්වාදය ප්‍රගුණ කරන්නේ නැතිව ඔබේ මාංශය ප්‍රගුණ කරගත්තම අර තර ළමයා තමයි ඔබේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ කිව්වා මේකට වචනය නම් යෙරමියා 17 තමයි මේ දෙකේ වෙනස තියෙන්නේ. මක්නිසාද කොච්චර ක්‍රිස්තු භක්තිකයෝ නිතර කියනවාද අපිට වැඩි අපිට අරක තිබෙනවා මේක තිබෙනවා. ඒගොල්ලෝ වැඩියෙන්ම තම මාංශයම ප්‍රගුණ කරගනිමින් ඔවුන් හිතනවා ඒකෙන් අස්වැන්නක් එයි කියලා. නමුත් අස්වැන්න එන්නේ කොහෙන්ද? යෙරමියා 17 අපිට කියනවා 7 වෙනි පදය මක්නිසාද ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කොට ස්වාමින් වහන්සේ තමාගේ විශ්වාසයේ කොට තබාගෙන සිටින මනුෂ්‍යයා වාසනාවන්තෙක්. Blessed. මක්නිසාද ඔහු ජලය ළඟ හිටවා තිබෙන්නා වූ ගඟ ළඟ මුල් අදින්නා වූ ග්‍රීෂ්මයේ පැමිණෙන විට කොවිඩ් පැමිණෙන විට එය නොදැනෙන්නා වූ කොළ නොවේලෙන්නා වූ නියං අවුරුද්දේදී නොමැලවෙන්නා වූ ඵල දැරීමෙන් තොර නොවන්නා වූ කියන්නේ ඵල අධික වන්නා වූ ගහකට සමාන වන්නේ. ඉතින් ඒක තමයි අර ආත්මය පෝෂණය කිරීමේ ජීවිතය. දැන් අපි දන්නවා භක්තිකයෝ ආත්මය ගැන හිතන්නේ නැහැ. නමුත් ඔබ දවසේ පැය ගාන ජීවත් වෙන විදිහ දැක්කම වැඩපොලේ අය ඔවුන්ට හිතෙයිද ඔබ ක්‍රිස්තු භක්තිකයා කියලා? මොකද්ද තියෙන සංඥාව ඔබ ක්‍රිස්තු භක්තිකයා කියලා? ඉතින් බොහෝ අය දැන් මෙතෙක් කල ජීවත් වෙන්නේ දැන් මාංශර 10%ක් දෙන්නම්කෝ. බැරි වුණොත් ඒකිනුත් 5ක් අඩු කරලා 5%ක් දෙන්නම්කෝ. අනිත් 90% අපෝ අපේ මේ අනාගතයට අවශ්‍යයි, අපේ රැකියාවට අවශ්‍යයි, දරුවගේ අරකට අවශ්‍යයි, මේකට අවශ්‍යයි. කොච්චර ක්‍රිස්තු භක්තිකයෝ මෙහෙම ජීවත් වෙනවද? එතකොට දෙවියන් වහන්සේ කොහොමද දේව රාජ්‍ය පොළවේ දියත් කරන්නේ? මක්නිසාද අභක්තිකයාත් පොළවේ රාජ්‍ය දිසා බොහෝ වෙහෙසෙනවා. දේව භක්තිකයාත් පොළවේ රාජ්‍ය දිසා තමයි වැඩි කාලෙම වැඩි හරියක් යන්නේ. දැන් මේ කාලේදී අපි තීරණයක් ගන්න. මේ කොවිඩ් අපිට ගන්නන පාඩම නම් අපි දේව රාජ්‍ය දියත් කරේ නැත්තම් ලෝකයේ ගිල ගන්නවා මේ ගෝලියෝය. බාබෙල් කොත වගේ තමයි වෙන්නේ. අපි දේව රාජ්‍ය දියත් කරන්න නම් අපි තීරණයක් ගමු 51% මගේ ශක්තිය කාලය වැර ටැලන්ටය මම දෙවියන් වහන්සේගේ කටයුත්තට කැප කරනවා 49%කින් ඔබ වහන්සේ මට පුළුවන්කම දෙන්න මගේ ජීවනෝපාය දරුවන් පවුල හොඳ දේවල්. ඒ හැබැයි ඒවට වඩා ඒවා වැඩි කරගත්තම දේව රාජ්‍යයට වඩා හොඳ දේවල් මොකද වෙන්නේ? ආත්මික ළමයා කෘෂ වෙනවා, අර මාංශය තර වෙනවා. අපිට ප්‍රශ්න එනවා එතකොට. ඉතින් මාංශය තර වුණාම වෙන වැඩේ කියලා තිබෙනවා 5 වෙනි පද යෙරමියා 17:5. ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක මනුෂ්‍යයා කෙරෙහි විශ්වාස කරන්නා වූ මාංශය තමාගේ හස්තයේ කොට තබා ගන්නා වූ සිතින් ස්වාමින් වහන්සේ කෙරෙන් පහව යන්නා වූ මනුෂ්‍යයා ශාපලද්දෙක්. ඒ හෙබ්‍රේය භාෂාවෙන් ශාපය කියන්නේ දුබල වීම, නිෂේධනය වීම, අඩු වීම, පරිහානියට යෑම. අර ගීතාලේ කිසි තුන මතකනේ. ස්වාමින් bless the Lord, O my soul. මාගේ ආත්මය ස්වාමීන් ප්‍රශංසා කරව මා තුළ ඇති සියලු උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ප්‍රශංසා කෙරෙත්වා. මාගේ ආත්මය ස්වාමීන් ප්‍රශංසා කරව උන්වහන්සේගේ උපකාර සියල්ල සිහිනති නොකරව. උන්වහන්සේ තාගේ සියලු අයිතිකම් කමා කරනසේක තාගේ සියලු රෝග සුව කරනසේක. උන්වහන්සේ තාගේ ජීවිතය විනාශයෙන්, පරිහානියෙන්, පසුබැස්මෙන් මුදා කරුණා ගුණය හා දාව නැමැති උතුම්ෙන් තා සරසනසේක. තාගේ මුඛය යහපත් දෙයින් යහපත් වාර්තාවෙන් පුරවා තාගේ තාරුණ්‍යය රාජාලිකුමෙන් අලුත් කරනසේක. ඉතින් ඒකයි ස්වාමින් වහන්සේගේ පතය, ස්වාමින් වහන්සේගේ මාර්ගය. ඒක නැති වුණාම තමයි මේ සාපේ කියලා කියන්නේ හීනවීම, අඩුවීම, අවමානය, අවනඩුව, අනිත් අයට දොස් පැවරීම, හිතෙන් හැමතිස්සෙම කචල්ලකින් තමයි ඉන්නේ. ලැබුණේ නැහැ, ලැබුණා මදි. ඒක තමයි වැඩි. මේ සාපේ කියන්නේ අර කවුරු හරි ඔබට විරුද්ධව හුනියමක් කරලා අරවා මේවා ඒකත් සාපේ තමයි. නමුත් මේ අපිමනේ අපි මේකට කරගන්නේ. මොකද මෙතන උනේ මිනිස්සයා කෙරෙහි විශ්වාස කරනවා. ඒ කියන්නේ අපිම කෙරෙහි තබන විශ්වාසය.
ස්වාමින් වහන්සේගේ මාර්ගය ස්වාමින් වහන්සේගේ ක්‍රමය දිග වැඩි එච්චර ප්‍රතිඵල එන්න හරි ප්‍රමාදයි. ඉතින් අපි මොකද කරන්නේ? අපේ ප්‍රතිඵලය අපි ගිහිල්ලා ලබා ගන්නවා. අර ආබ්‍රහම් ඉස්මායිල් ලබා ගත්තා වගේ. ඒක ටික දවසයි රැඳෙන්නේ. නමුත් ස්වාමින් වහන්සේගේ ක්‍රමෙන් පවතින ඵල පැමිණියාම ඒක දීර්ඝ කාලීන ආශ්‍රයයක් වෙනවා. ඒ බීජ අපේ දරුවන්ට ඇතුල් වෙනවා. ඒ දරුවොත් ඵල ඇති රුක් වෙනවා. කොහොමද ආවේ? අපි දුන්න ජෙනෝම් එකෙන්, අපි දුන්න ආත්මික ජෙනෝම් එකෙන්. ඔබ ඔබේ දරුවට දෙන ආත්මික ජෙනෝම් එක මොකද්ද? ඒකනේ ප්‍රශ්නේ. මොකද කොහොමද මේක කරගන්නේ? පරම්පරාවක් ඉන්නවා. අපි දන්නවා හිත උපදේශය කියලා තියෙනවා. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ දන්නවා කියලා. කොහොමද මේක වෙනස් කරන්නේ? ඒ පියාගෙන් එන්නා වූ මාවගෙන් එන්නා වූ ආත්මික මුෂ්ටිය මතකනේ අර සිංහල භාෂාවේ ගුරු මුෂ්ටිය ඒක සුළු කරන්න කොහොම සඵල වෙන්නද? මේක කියලා දෙන්න ඕන. මේ කොවිඩ් කාලේ දැන් කියලා දෙන්න ඕන. මොකද මේ පරම්පරාවත් දැන් ටිකක් දැන් කොවිඩ් දැන් අපේ ෂට් ඩවුන් එක ඉවරයි. ෂට් ඩවුන් එක ඉවරලා ටික කාලයක් යනකොට පේනවනේ මොටර් සයිකලේ තාමත් පොළවෙන් නෙමෙයි යන්නේ උඩින් යන්නේ. මොකද දැන් කොවිඩ් මතක නැහැ. අර කොවිඩ් කාලේ තිබුණා බයක් රැකියාවට යන්න පුළුවන් වේද කොවිඩ් වෙයිද? ඒ දැන් බය අමතක වෙන්න ඉස්සෙල්ලා. මොකද යෙසායා 26:14 කියනවා දෙවියන් වහන්සේ කෙරෙහි බය වීම හැවත් උන්වහන්සේගේ විනිශ්චය වටහා නොගත්තෝ හිතු මතේ හැසිරෙනවා කියලා. ඒ ගැන කියලා දෙන්න. ඔබ කියලා දෙන්න. නැත්තම් මොකෝ වෙන්නේ? අර තමාව විශ්වාසය කරගත්ත කෙනා දියුණු වෙන්නේ නැහැ. මේක මම මේ නරකක් කියනවා නෙමෙයි. දැනවස්ගේ මූල ධර්මය. තමාව විශ්වාස කරපු කෙනාට තිබෙන්නේ තමාගේ දහදිය, එදන් උද්‍යානයේ දූවිල්ල, එදන් උද්‍යානයේ කටු, එදන් උද්‍යානයේ සර්පය, තව ඒ එදන් උද්‍යානයේ නේද? රැබටිල්ල යන ආදී දේවල්. යන මාංශර විරුද්ධ උඩුඟු කන. අපි යන්නේ නෙමෙයි අපේ අදහස. අපේ අදහස දෙවියන් වහන්සේගේ සමෘද්ධියේ ජීවත් වෙන්න. ඒක අපේ අදහස. ඉතින් මේ එහෙම ඇදේට ගිය කෙනාට මොකෝ වෙන්නේ? මරු කතරේ රෝතෙම් ගහකට සමාන වී යහපත පැමිණෙන විට එය නොදැන. එය නොදැක. ඒකනේ ප්‍රශ්නේ. ඔබ ඒ දෙවියන් වහන්සේ කරේ බය වීමේ නැත්තම් යහපත එනකොට ඔබට තේරෙන්නේ නැහැ මේ යහපතට දෙවියන් වහන්සේ දුන්න දොරටුව නෑ වෙලා නෑ. යේසුස් වහන්සේ ආව තෝමස් නෑ. කීසරයක් මේක වෙනවා. ඔබ කියන්නේද යහපත එන කල එතන මම ඉන්නවා. ඒක තමයි දොරටුව. පැයක් ප්‍රමාදයි කියලා සාවුල් මොකෝ කරේ? සාමුවෙල් නැතිව පූජාව කරා. මතකද? ඔබ කීසරයක් දේවල් කරලා තියනවාද දෙවියන් වහන්සේ නැතුව? අද ගන්න තීරණයක්. කොවිඩ් වලින් රටවල් එළියට එන්නේ දෙවියන් වහන්සේගේ සෙනඟ දෙවියන් වහන්සේගේ දොරේ ඉන්නකොට. පේනවනේ දෙවියන් වහන්සේගේ දොර. මොකද දෙවියන් වහන්සේගේ දොර? යෙරිමියා 17:6. හරි දෙවියන් වහන්සේගේ දොර. ඔහු මරු කතරේ රෝතෙම් ගහකට සමාන වී යහපත පැමිණෙන විට එය නොදැක. දෙවියන් වහන්සේගේ දොර නම් යහපත පැමිණෙන විටම අපිට තේරෙනවා මේ දෙවියන් වහන්සේගේ ක්‍රියාවක්, මේ දෙවියන් වහන්සේගේ මූමන්ට් එකක්, මේ දෙවියන් වහන්සේගේ ඇවිටිල්ලක් එතනට යන්න. මම කියන්න මට හදිස්සියේ එක දවසක් කිව්වා ස්වාමීන් වහන්සේ අද යන්න බයිබල් සමාගමට. මං කිව්වා ස්වාමීනි මං ඇඳගෙන ඉන්න එක එච්චර හරි නෑ. ඒ කාලේ JVP කරදර තිබුණ කාලයක්. ඉතින් මම ස්වාමීන් වහන්සේ කිව්ව නිසා මම දන්නේ නෑ ඇයි කියලා. මේ දැන් යන්න කිව්වා. මම ගියා. යනකොටම මට පුද්ගලයෙක් හම්බුණා. යනකොටම ඉස්සෙල්ලා මට කාන්තාවක් හම්බුණා. වයෝවෘද්ධ කාන්තාවක් මම අඳුරුනේ. එයා කිව්වා ලලිත් කොහමද කියලා. ඒකම ආව තව තරුණයෙක්. එයාටත් අර කාන්තාව කිව්වා හලෝ ඔයා කොහොමද? එතකොට ඒ කාන්තාව මාව අඳුනලා දුන්නා මේ අලුතෙන් ආපු එක්කෙනාට. එයා කිව්වා අනේ මම ඔයාව හම්බ වෙන්නමනේ හිටියේ. මම ඇහුවේ කොහොමද? නෑ මම ඔයාගේ පොතක් කියවලා තියෙනවානේ මම ඇමරිකාවේ ඉන්නකොට. අද එයා මාත් එක්ක යාව ජීව මිත්‍රයෙක් එකට සේවය කරන කෙනෙක් මහා විශාල කර්මාන්ත ශාලාවක. එයා තමයි චීෆ් ඔපරේටිං ඔෆිසර්. එයාගේ තාත්තගේ කර්මාන්ත ශාලාව. ඉතින් කොහොමද ඒ සම්බන්ධකම ආවේ? මට ඇවිටිල්ල ඇහුණා ස්වාමීන් වහන්සේගේ යහපත එන විට ඉක්මනින් දකින්න ක්‍රිස්තු භක්තිකයා සඵල වෙනවා. එතන තමයි සඵලෙ තිබෙන්නේ. ස්වාමීන් වහන්සේ කරේ බය වීමේ ඉක්මන්කම. අපලේ මොකද්ද දන්නවද? අපලේ ලියලා තියෙන තාරකාවල නෙවෙයි, ග්‍රහලෝකවල නෙමෙයි අපලේ ලියලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේගේ සඵලේ මොහොත එනකොට ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ. ඒක පහ වෙලා ගියා. මොකද ඔබ කෙරෙහිම විශ්වාස කරා. ඔබ කෙරෙහිම විශ්වාස කරා. මම අහන්න කැමති සභාවේ තරුණයෝ කී දෙනෙක් නැගිටිනවද වයෝවෘද්ධ හිසක් වෙනකොට? නැගිටින්නේ නැහැ නේද? මොකද්ද ඒ ගතිය? හිතෝපදේශයේ 30 කියනවා එහෙම પરම්පරාවක් එනවා.
ඔබ කොයි ලෝකෙද ජීවත් වෙන්නේ? කාගේ WhatsApp එකකටද ඔබ විගහට උත්තර දුන්නේ? ඔබේ පාස්ටර්ගේ WhatsApp එකකටද? ඔබේ ලෝකේ බොස්ගේ WhatsApp එකකටද? මොකද්ද වෙනස? අපි ජීවත් වෙන රාජ්‍ය මොකද්ද? මායිත් කියවන්න. යර්මියා 17:5 යහපත පැමිණෙන විට එය නොදැක. දැන් අද අපි ආඥා කරනවා ආශිර්වාදලත් මනුෂ්‍යයන් යහපත එනකොටම ඔහුට පේනවා මේ ස්වාමීන් වහන්සේගේ කවුළුව, මේ ස්වාමීන් වහන්සේගේ දොරටුව, මේ ස්වාමීන් වහන්සේගේ ප්‍රස්තාව දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. යහපත යම් තැනක තිබෙනවද? යම් පුදුලෙක් සමග දැන් වහන්සේගේ යහපත තිබෙනවද? ඔහු ළඟ ඉඳගෙන ඉගෙන ගන්න. සභාව කී සැරයක් කඩවල එහාට මෙහාට විසිරනවද නේද? මනුෂ්‍ය ගැන ඔබගේ අපේ මුළු ප්‍රශ්නේ වෙන මනුෂ්‍ය ගැන විශ්වාස කරන එක නෙමෙයි, අපි ගැනම විශ්වාස කිරීම. අපේ දීමනාව, අපේ ගායනාව, අපේ චාතුර්යය, අපේ අරක මේක අද අපි කියනවා ස්වාමීනි අපි ඉගෙන ගත්තා. කොවිඩ් වලින් අපි ඉගෙන ගත්තා. මගේ ශක්තිය ගැන මගේ විශ්වාසය මම අත්හරිනවා. ඔබ වහන්සේ මාගේ ශක්තිය වුණ මම ගීතාලේ 27 ස්වාමීන් වහන්සේ මාගේ ආලෝකයත් ගලවීමත් මම කාට බය වෙන්නේද? ස්වාමීන් වහන්සේ මාගේ ශක්තිය මම කාට බිහිතවන්නේද? ඒක තමයි අපේ ඔව්. දැන් මොකද අපේ ප්‍රශ්නය? අපිට කිව්වා ස්වාමීන් වහන්සේ කොයි වගේද? ආශිර්වාදලත් මනුෂ්‍ය කොයි වගේද? දිය ළඟ හිඳපු හැම විටම එයාගේ ඵලයක් තියෙනවා, පවතින ඵලයක් තියෙනවා. මොකද අපේ ප්‍රශ්නය? යර්මියා 17:9 සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ. ඒ දුෂ්ටවම තිබේ. ඒ මොකද වෙන්නේ? වෙන්නේ මේකයි. අපිම අපේ සිත හැමතිස්සෙම අපිට වෙනුවෙන් තමයි කතා කරන්නේ. එතකොට අපිට ස්වාමින් වහන්සේගේ විනිශ්චය නැති වෙනවා. ස්වාමින් වහන්සේගේ විමසීම නැති වෙනවා. ස්වාමීන් වහන්සේ අපිට දෙන අදහස නැති වෙනවා. උන්වහන්සේ අපි ගැන තියෙන විමසීම අත්හැර අපිම ගැන විශ්වාස කරනවා. ඒකයි මේ රැවටිලිකාර සිත. අපේ සිත සුද්ධාත්මන වහන්සේ තුලින් ස්වාමීන් වහන්සේව විශ්වාස කරන්න අවශ්‍යයි. ඒකයි අපේ අත්‍යවශ්‍ය දේ. ස්වාමීන් වහන්සේ කියන දේ අනුව අපි හිත හදා ගන්නවා. සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ. ඒක දුෂ්ටව තිබේ. ඒක කාට දැනගන්න පුළුවන්ද? ස්වාමීන් වහන්සේ වන මම. ඉතින් අපි ස්වාමීන් වහන්සේට කියමු. ඉතින් ඊළඟට මම දැක්කා මේ ස්වාමීන් වහන්සේ දෙනවා ඊටා වටිනා බීජ හට්ටියක්. ඒ බීජ හට්ටිය මගේ හදවතට උන්වහන්සේ අපේ උපතේදී දීලා අපේ නැවත උත්පාදනයේදී අපේ උපතේදී දීලා අපේ නැවත උත්පාදනයේදී උන්වහන්සේ අපිට ඒක ප්‍රකෘති කළා. අපේ බීජ මල්ල පුරවලා ස්වාමීන් වහන්සේ අපිට හැම ටැලන්ටයක්ම ඇතුළත් බීජ මල්ලක් අපිට දීලා තිබෙනවා. හැබැයි ඒක අපි තුල වර්ධනය වෙන්නේ අපි ස්වාමීන් වහන්සේ එක්ක මේ උන්වහන්සේ බීජ මල්ල දුන්නානේ. ඒතකොට ඒක අපේ කැඳවීමේදී ඒක ප්‍රගුණ වෙනවා. ඒක උත්තේජවත් වෙනවා. එතකොට ඒ බීජ මල්ල ඇතුළේ තමයි තියෙන්නේ. ඒ ඉතින් මම දැක්ක ස්වාමීන් වහන්සේ මට දෙන වටාපත කියන එක දන්නවද? අර නිකන් වී එහෙම කුල්ල නෙමෙයි, අර ඇට තෝරන්න වගේ ලොකු පන් වලින් වියනවා ඉස්සර එකක්. ඉතින් ඒකට ඒකේ දැන් මේ මගේ බීජ මල්ල අරගෙන ඒක වවන්න ඕන. තවාන දාන්න එපයි. එතකොට ඒ තවාන දැම්මම මම වපුරන්නේ ස්වාමීන් වහන්සේ දුන්න බීජ විතරයි. ආත්මෙන් වපුරන්න ජීවනයේද සමාදානයේද කපාගන්නේ ගලාති 6 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. මාංශයෙන් වපුරන්න කුණු වීමයි මරණයයි කපාගන්නේ. ඒකනේ ප්‍රශ්නේ. ඒ නිසා අපි මේ කාලේ තීරණයක් ගන්නවා අපි ආත්මෙන් විතරයි වපුරන්නේ. ආත්මෙන් විතරයි වපුරන්නේ. ඒකයි අපේ තීරණය. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට උපකාර කරනසේක්වා. එතකොට අපි මේ අපේ හදවතේ තවාන ස්වාමීන් වහන්සේ එක්ක හදා ගන්නවා. අපේ දන්නේ නැද දේ වචනේ කියවලා යාඥාවෙන් වතුර දාලා. එතකොට මේ තවානි හදාගත්ත පැල තමයි අපේ ජීවිතේ වපසරිය. ඔබේ කුඹර කොච්චරද? මොකද්ද කුඹර කියන්නේ? මගේ දරුවන්ගේ අනාගතය. ස්වාමීන් වහන්සේ මට දෙන දේවල්. මගේ වැඩපොළ, මගේ වැඩ ක්ෂේත්‍රය කොච්චරද ඔබේ කුඹර? අක්කරේද? අක්කර 2ද? අක්කර 5ක්ද? 10 දෙනෙක් ඒකේ ඵලදාවෙන් පිහිට ලබනවද? 1000ක් ඒකේ ඵලදාවෙන් පිහිට ලබනවද? මම අර ඉස්සෙල්ලා කිව්වනේ මට අර ස්වභාවෝත්තරලත ස්වාමීන් වහන්සේගේ ඇවිටිල්ලට සමන් දුන්න නිසා
ස්වාමීන් වහන්සේ මම මේ අනිත් ෆෝන් එකත් ක්‍රියාත්මක කරන එක පොඩ්ඩක් නැවතුණා. ස්වාමීන් වහන්සේගේ ඇවිටිල්ලට සවන් දුන්න නිසා මට අර පුද්ගලයා මුණ ගැහුණා. එයා දැන් 10,000ක් වැඩ කරන කර්මාන්ත ශාලාවක චීෆ් ඔපරේටිං ඔෆිසර්. එයාගේ තාත්තා තමයි ඒක පටන් ගත්තේ. දැන් ඉතින් ඒ කර්මාන්ත ශාලාව මේ කාලේ මේ කොවිඩ් කාලේ එක දවසක්වත් වහන්නේ නැතුව ඒගොල්ලෝ වැඩ කරගෙන ගියා. කිසිම කරදරයක් වුණේ නැහැ. ඒක පිට රටට යම් එක්තරා කෘෂි ආර්ථික කෘෂි දෙයක් නිෂ්පාදනය කළා පිට රටට අරන ලොකුම කර්මාන්ත ශාලාව. ඉතින් එයා විශ්වාස කරා මේක ඔක්කොම සිද්ධ වෙන්නේ කිසි හේතුවක් නිසා නෙමෙයි ආ ස්වාමින් වහන්සේට දක්වන්නා වූ විශ්වාසවන්ත භාවය නිසා කියලා. ඒකයි මම කිව්වේ අර ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය ස්වන්නාට ඒකාන්තයෙන්ම ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන්ම වපසරිය එනවා. ඒ කියන්නේ ඔහුගේ පොළවේ කොටස ස්වාමින් වහන්සේ තීරණය කරනවා මගේ මේ 16ට මම තමයි වපසරිය දෙන්නේ. මොකද්ද පියවර තුන? හදවත ඇතුළට ස්වාමින් වහන්සේ දුන්න බීජ මල්ද. මම කුසීනම් වෙන්නේ නැති. නැවත උපාදනයේදී කැඳවීමේදී සුද්ධාත්ම බෞතිස්මයේදී මේක ප්‍රගුණ වුණා. ඊට පස්සේ මොකද වුනේ? මේක ප්‍රගුණ වෙන අතර ඒකෙන් අපි වවනවා අපේ තවාන. අපි ඒක දැනවහසේක වැව්වම දෙවියන් වහන්සේ බලාගන්නේ අපේ වපසරිය අක්කරේද 100 ගුණයක් අක්කර 5ක්ද 10 දෙනෙක්ද 100 දෙනෙක්ද ස්වභාවී ඉන්නේ මගේ වැඩ ක්ෂේත්‍රයේ මා යටතේ වැඩ කරන අය මගේ දීමනාවෙන් සුභ සිද්ධිය ලබන අපි සුභ සිද්ධායකයෝනේ ඒක තීරණය වෙන්නේ අර දෙවියන් වහන්සේ මගේ වපසරිය අස්වැන්න බාර ගන්න. දැන් මේක තේරුණා අපි දැන් යාඥා කළා කියමු. තව දෙකක් තිබෙනවා. එතකොට අපි ස්වාමින් වහන්සේගේ මහිමය ගැන බොහෝසේ බයෙන් පිළිගත්තම ස්වාමින් වහන්සේගේ ප්‍රසාදය එනවා. බොහෝ අය ඉන්නවා ස්වාමින් වහන්සේගේ ප්‍රසාදයට හරි කැමතියි. ස්වාමින් වහන්සේගේ ප්‍රසාදයේ ප්‍රීතිජනකයි බොහොම රසවත්. හැබැයි ඒක එන්නේ ස්වාමින් වහන්සේ කරේ බය වීමෙන් උන්වහන්සේගේ කාරණාවට ඇතුල් වන්නාට තමයි ඒක එන්නේ. ඉතින් දෙක අපි බැලන්ස් ඒක ස්වාමීන් වහන්සේ කරේ බය වීම සහ උන්වහන්සේගේ මහිමයට තියෙන ගෞරවය නිසා ස්වාමින් වහන්සේගේ ප්‍රසාදය අප සමග වැඩ කරාම අපි යන තැන කරන වැඩේ සඵල වෙනවා. ඊළඟ කාරණාව අපි මෙල්කිසෙඩෙක් ආලේපය දන්න අයට තිබෙනවා ස්වාමින් වහන්සේගේ රාජකීය කඩුවක්. අපි පූජක කමින් මෙල්කිසෙඩෙක් කියන්නේ රාජකීය පුජකයා. අපි පුජක කමෙන් ජීවනයේ වචනේ අරන් යනවා යාඥා කරනවා ස්වාමින් වහන්සේගේ අභිමුඛයේ ඉන්නවා. ඒක අපේ පුජකකම. එතකොට තමයි කඩුව මොහොත් වෙන්නේ. ඒ දෙක එකට වැඩ කරමු. අපි විශේෂයෙන්ම මතක තියාගමු ස්වර්ගයේ මහිමෙන් එන්නා වූ ඒ බාරය ගැන අපි ස්වාමින් වහන්සේට බය වීමයි. ඒක අපි තියනකොට ස්වාමීන් වහන්සේගේ ප්‍රසාදය අපේ බෝනස් එක වෙනවා. අපි ඔක්කොම කැමති ස්වාමීන් වහන්සේගේ ප්‍රසාදයට. ස්වාමීන් වහන්සේගේ ප්‍රසාදය තනිව එන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ ප්‍රසාදය එන්නේ ස්වාමීන් වහන්සේට බය වීම සමග. ස්වාමීන් වහන්සේ ආරක්ෂා ආශිර්වාද කරන සේක්වා